ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඇත්තම මරණින් මත්තේ මොකක්ද වෙන්නේ මේ කාරණේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මරණයෙන් පස්සේ කුමක්ද මේ ලෝකේ සත්වයන්ට වෙන්නේ කියන කාරණේට පිළිතුරක් හොයන්න තමයි උන්වහන්සේ අනන්තවත් කාලයක් සසරේ පාරමී ධර්ම පුරාගෙන ඇවිල්ලා උන්වහන්සේ බෝධි මූලයේ විමසලා බැලුවෙත් මේ කාරණේදිමයි. මේක සඳහන් වෙනවා උන්වහන්සේ බෝධි මූලයේ රාත්‍රියේ පළවෙනි යාමේදී හතරවෙනි ධ්‍යානයට දියුණු කරපු හිතක් තුල ඉඳන් පෙර ජීවිත බලන හිත යොමු කරා තමන් ගත කරගෙන ආපු පෙර ජීවිත දකින්න. අන්න ඒ වෙලාවේ උන්වහන්සේට පහළ වුණා පුබ්බේ නිවාසානුස්සති කියන ඥානෙ. මේ පුබ්බේ නිවාසානුස්සති කියන ඥානය තුලින් කල්ප ගණන්, ඒක ආත්මයක් දෙකක් නෙමෙයි, කල්ප ගණන් සංවට්ට විවට්ට කල්ප ගණන් කියන. ඒ කියන්නේ මේ විශ්වය ඇති වෙලා විනාශ වෙලා යන කල්ප ගණනින් උන්වහන්සේට තමන් ගත කරගෙන ආපු පෙර ජීවිත දකින නුවණක් ඇති වුණා. අන්න ඒ නුවණට අපි කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. එතකොට මේ නුවණ තුල ඉඳලා උන්වහන්සේ තේරුම් ගත්තා තමන් වහන්සේ ඉපදෙමින් මැරෙමින් දීර්ඝ සංසාර ගමන කාපු කෙනෙක්. අන්න තමන්ගේ සසර ගමන ගැන වටහා ගත්තා. ඒ වෙලාවේ රාත්‍රී දෙවන යාමේ බෝධි මූලේ තාම බුදු වෙලා නැහැ. වජිරාසනයේ මතදී උන්වහන්සේ විමසලා බැලුවා තමන් වහන්සේ වගේමද මේ ලෝකේ අනික් සත්වයෝ. අන්න එහෙම බලනකොට උන්වහන්සේට ඥානයක් ඇති වුණා. ඒ ඥානයට අපි කියන්නේ චුතූපපාත ඥානෙ. තමන් වහන්සේ වගේමයි මේ ලෝකේ අනික් සෑම දෙනෙක්ම තමන්ගේ දෙමව්පියෝ වේවා ඥාතීන් වේවා අසල්වැසියන් වේවා මේ සෑම දෙනෙක්ම සෑම සත්වෙක්ම තමන් වගේම ඉපදෙමින් මැරෙමින් යන දීර්ඝ සංසාර ගමනකට හසු වෙච්ච පිරිසක්. අන්නේ අවබෝධය ඒ ඥානය උන්වහන්සේට ඇති වුණා. මේ ඥානයට ධර්මයේ කියන්නේ චුතූපපාත ඥානෙ. කෙනෙක් චුත වුණාට පස්සේ උපත කරා යන ආකාරي දැකීමේ නුවණ. දැන් අපේ ප්‍රශ්නේ උනේ මරුණාට පස්සේ මරණින් මත්තේ මොකද වෙන්නේ? එතකොට උන්වහන්සේට අවබෝධ වුණේ කෙනෙක්ගේ චුත වීම මේ මරණයත් සමග උපත කරා යන ආකාරي දකින නුවණ. මේ නුවණ ගැන උන්වහන්සේ බොහොම ලස්සන උපමාවකින් කියනවා හරියට මේ කන්දක් මුදුනට නැගපු කෙනෙක් කන්දේ පහළ බලාගෙන ඉන්නකොට පහළ නගරයක මිනිස්සු එහා මෙහා යනවා දකින්න. ඒ වගේම මිනිස්සු ගෙවල් වලින් එළියට එනවා, පාරේ ඇවිදගෙන යනවා, තව ගෙවල් වලට යනවා. මේ විදිහට පාරේ එහා මෙහා යන ඒ ගෙවල් වලට ඇතුල් වෙන පිට වෙන මිනිස්සු දිහා කන්දක් උඩ ඉඳන් ඇස් ඇති කෙනෙක් හොඳ අවධානයෙන් බලාගෙන මේ මිනිස්සු යන්නේන ගමන තේරුම් ගන්නවා වගේ උන්වහන්සේට පේනවා මනුස්ස ජීවිත ගත කරන අය සමහරු මරණයටපත් වෙලා එක්ක නිරේ උපත කරා යනවා. සමහරු මරණයටපත් වෙලා තිරිසන් ලෝකවල උපත කරා යනවා. සමහරු പ്രേත ලෝක වලට වැටෙනවා. සමහරු මනුස්ස ලෝක වලට වැටෙනවා. එක්කෝ මේ විදිහට මේ යන සසර ගමනේ ස්වභාවය ඒ සත්ව ලෝක වලින් චුත වෙන සත්වයන් උපත කරා යන ආකාරය තමයි උන්වහන්සේ මේ චුතූපාත ඥාණයෙන් දකින්නේ. එතකොට දැන් අපිට තියෙන ප්‍රශ්නේ අපි මැරෙනකොට අපේ මේ අවසාන සිතත් එක්ක මොන වගේ දෙයක්ද වෙන්නේ? මේක කොහෙද ඇදිලා යන්නේ? ඒ වෙලාවෙම උපදිනවා. දැන් සමහරුන්ට තියෙන ප්‍රශ්නේ මේක කොහේ හරි සැරිසරසරා මේ ආයි උපතක් ලැබෙනකන් කොහේ හරි යම් තැනක නතර වෙලා තියෙනවද? එක්ක විඥානයක් විතරක් සැරිසරනවද? ඔය වගේ ප්‍රශ්න හේතු මත නොයේක් දේවල් පටලගත්ත පිරිසකුත් ඉන්නවා. ඇත්තෙම බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුලින් ගත්තාම උන්වහන්සේ පෙන්නනවා දැන් යම් කිසි කෙනෙක් ජීවත් වෙලා ඉන්නකොට රැස් කරගත්ත කර්මයන්ගේ විපාක වලට අනුව ඔහුට නිරේ උපදින්න නම් කර්මයේ සකස් වෙලා තියෙන්නේ. යථාබතන් නික්ඛිතෝ ඒවන් නිරේ කියන. ඒකයි උපමාව. ඒක කියන්නේ යථාබතන් නික්ඛිතෝ ඒවන් නිරේ කියන්නේ ඔළුවේ තියාගෙන ගිය බරක් බිමට වැටෙනවා වගේ. ඔළුවේ තියාගෙන ගිය බර බිමට වැටෙන්නේ මේ දවස් ගාණක් කියන්නේ නැහැනේ. ඒ සැනින් බිමට වැටෙන. අන්න ඒ වගේ මෙහෙන් මැරෙනකොටම නිරේ නිරිසතෙක් වෙලා පහළ වෙනවා. ඒක තමයි නිරේ යන කෙනා ගැන බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. ඒ වගේමයි പ്രേත ලෝකේ උපදින කෙනත් මෙහෙන් මරණයටපත් වෙනකොටම പ്രേත ලෝකේ പ്രേතෙක් හැටියට කර්මානුරූපීව කයක් පහළ වෙනවා. ඒක ඒ මොහොතේ ඒ සැනින් වෙන දෙයක්. එතකොට මේ චුතිසිතයි ප්‍රතිසන්දි චිත්තය යතර තියෙන චිත්තක්ෂණයක වෙනසක්. ඒ කියන්නේ මේ මහා වේලාවක් ගිහිලා ආයි උපදිනව නෙමෙයි. මේ මැරෙනකොටම ඒ සැනින් ඊළඟ සිතුවිල්ලෙම ඔහු තමන් එක්ක නිරේ නම් නිරිසතෙක්, പ്രേත ලෝකේ නම් പ്രേතෙක් හැටියට පහළ වෙනවා. ඊළඟට දැන් දෙවිවරු ගැන බුදුරජාන් වහන්සේ පෙන්නනවා සමහරු මනුස්ස ලෝකේ හොඳට ಗುಣධර්ම වඩලා, සීල් රැකලා, බණ භාවනා කරලා, ධර්මයේ දියුණු කරලා හොඳට ಗುಣධර්ම වඩපු පුද්ගලයෝ ඒ අය උන්වහන්සේ දකින්න සමහරු මැරෙන්න පෙරම කර්මයේ සකස් වෙන සුගතියට. බුදුරජාන් වහන්සේ දකින්නවා ඒ අය උන්වහන්සේට පේනවා
ඒ අය මරණයටපත් වුණාට පස්සේ යථාබතන් නික්කිට්තෝ ඒවන් සග්ගේ කියන. හරියට ඒත් අර හිසේ තිබ්බ බරක් බිමට වැටුණා වගේ ඒ සැනින් මනුස්ස ලෝකයේ ඔහු මරණයටපත් වෙනකොටම අන්තිම හුස්ම පොද හෙලනකොටම විඥානේ මේ ශරීරය අතහැරලා බැහැර වෙනකොටම ඒ සැනින් දිව්‍ය ලෝකේ දිව්‍ය කායක් ඇතුව දෙවි කෙනෙක් හැටියට පහළ වෙනවා. සමහර සිදුවීම් තියෙනවා හරිම ලස්සනයි. ඒ අය මනුස්ස ලෝකේ ඉන්නේ නැද්දි එයා වෙනුවෙන් දිව්‍ය විමාන පහළ වෙනවා. හැබැයි තාම පුද්ගලයා ඉපදිලා නැහැ. තියෙනවා මුගලන් මහරහතන් වහන්සේ දවසක් දිව්‍ය ලෝකෙට වැඩම කරලා උන්වහන්සේ දිව්‍ය ලෝකේ දෙවිවරුන්ගෙන් විස්තර අහගෙන යනවා මොන වගේ පින් කළාද මේ දිව්‍ය ලෝකෙ ඉපදුනේ මොන වගේ පින් දහම්ද කරේ පෙර කොහෙද හිටියේ මේ විස්තර අහගෙන යනකොට බොහොම විශාල දිව්‍ය විමානයක් දකිනවා. හරිම ලස්සන දිව්‍ය විමානයක්. හැබැයි කවුරුවත් පේන්නේ නැහැ. මුගලන් හාමුදුරුවෝ නතර වෙලා අහනවා කාගේද මේ දිව්‍ය විමානය? එතකොට කියනවා ස්වාමීනි ඔය විමානේ පහළ වුණේ බරණැස නන්දිය සිටුවරයා වෙනුවෙන්. බරණැස මේ නන්දිය කියන සිටුවරයා බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් ආරාමයක් හදලා සංඝ සතු කරලා පූජා කරා. ඒ ආරාමේ සංඝ සතු කරලා පූජා කරන දවසේ ඒ පිනෙන් එදා ඒ මොහොතේම දිව්‍ය විමානයක් ඔහුට පහළ වුණා කියන. ඒ විමානේ තමයි කියනවා මේ. ඒ වෙලාවේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මනුස්ස ලෝකෙට වැඩියහම බරණැසදී නන්දිය සිටුවර එහෙම මුණ ගැහුණොත් ගිහින් කියන්න කියනවා අන්න ඔබ වෙනුවෙන් විමාන පහළ වෙලා. දෙවියන් එනකම් බලාගෙන ඉන්නවා. පින් දහම් කරගෙන දෙවියන් අතරටම එන්නේයි කියලා ගිහිල්ලා කියන්න කියලා. එතකොට අපිට පේනවා මනුස්ස ලෝකේ ඉන්නේ නැද්දි කෙනෙක් පින් කරනකොට ඒ පිනට අනුව ඔහුට සුගතියේ ඒ පිනට අනුව විමාන පවා පහළ වෙනවා. ඒ තමන් රැස් කරගත්ත පිනේ ස්වභාවයත් එක්ක ඔහුගේ මනස ඔහුගේ විඥානයේ සකස් වෙලා තියෙන සුගතියක උපතකට. බුදුරජාන් වහන්සේ පෙන්වුවේ ඒ කෙනා මෙහෙ මැරෙනකොටම ඒ සැනින් සුගතිය පහළ වෙනවා. ඒ නිසා බොහොම ලස්සනට තියෙන ওই මජ්ක්‍ධිම නිකායේ තියෙන සීහනාද සූත්‍රය කියලා. ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්න කෙනෙක් ජීවත් වෙන ජීවන රටාව දකිනකොටම උන්වහන්සේට කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමහරු මේ ඇස් ඇති පුරුෂයෙක් බලාගෙන ඉන්නවා කෙනෙක් මේ පාරක යනවා. ඒ පාර ගිහිල්ලා වැටෙන්නේ විශාල ගිනි අඟුරු වලකට. ඉතින් අර පාර අයිනේ ඉන්න කෙනා කල්පනා කරනවා මේ මිනිස්සයා මේ පාරේ දිගින් දිගටම ගියොත් නම් අර ගිනි අඟුරු වලට වැටෙනවාමයි. හැබැයි ගිහින් බලනකොට දකින්නවා අර වලේ වැටිලා දුක් විඳිනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ කලින්ම දකින්නවා එයා ජීවත් වෙන රටාවට අනුව ඔහුගේ ක්‍රියාවට අනුව ඔහු දුස්සීලෙක් නම් ඔහු පෞකාර ජීවිතයක් ගත කරනවා නම් ඔහු රැස් කරගන්න අකුසල් දිහා බලලා බුදුරජාණන් වහන්සේ දකින්නවා දැන් නම් මෙයාගේ කර්මයේ සකස් වෙලා තියෙන නිරේට. හැබැයි මේ අකුසල් වලින් වළකින්න අප්‍රමාදීව උත්සාහයක් ගත්තේ නැත්නම් තවදුරටත් ඔය කරන පව්කම් ටික දිගටම කරගෙන ඉඳලා මැරුණොත් නම් ඒකාන්තයෙන්ම නිරේමයි කියලා බුදුවැසින් කලින්ම දකිනවා. තාම මැරිලත් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ පස්සේ කාලේ දකිනවා ඔහු අර පව්කම් දිගටම කරගෙන ඉඳලා මරණින් මත්තේ අර දැකපු විදිහටම නිරේ ඉපදිලා දුක් විඳින හැටිත් බුදුවැසින් දකිනවා. එතකොට අපිට පේනවා පුද්ගලයෙක්ගේ මරණින් මත්තේ උපතක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ උපති ස්වභාවය ගැන තියෙන ওই සංයුත්ත නිකායේ තියෙන චුති සංයුක්තය කියලා. ඒකේ සූත්‍ර දේශනා 20ක් විතර තියෙනවා. ඒ චුති කියන්නේ මේ චුත වෙන ආකාරය. නිරේ චුති කියලා තියෙනවා. නිරේන් චුත වෙන කෙනෙක් කොහොමද උපත කරා යන්න අවස්ථාව තියෙන්නේ. තිරච්ඡාන චුති තිරිසන් ලෝකේ ඉන්න සතුන්ගෙන් මැරෙන අය චුත වෙන අය කොහෙද උපදින්නේ. ඊළඟට പ്രേත චුති කියලා තියෙනවා. പ്രേත ලෝකේ ඉන්න සත්වයන්ගෙන් චුත වෙන අය කොහෙද උපත කරා යන්නේ. මනුස්ස චුති මේ මනුස්ස ලෝකේ ඉන්න මැරෙන මිනිස්සු අතරින් චුත වෙන අය කොහෙද උපදින්නේ. දිව්‍ය චුති දිව්‍ය ලෝකෙන් චුත වෙන දෙවියන් අතරින් වැඩි පිරිසක් කොහෙද යන්නේ. මෙන්න මේ කාරණා ඇතුළත් සූත්‍ර දේශන ගණනාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ නියසිලට පස් ටිකක් අරගෙන පෙන්නනවා මහණෙනි මේ මහ පොළොවේ තියෙන පස් නියසිලේ තියෙන පසුත් අතර වෙනස දකින්නවද? භික්ෂුන් වහන්සේලා කියන අනේ ස්වාමීනි ඔය නියසිලේ තියෙන ඊටාම ස්වල්පයයි කියලා. මහ පොළොවේ අති විශාල පස් ප්‍රමාණයක් තියෙනවා. මේක 100න් පංගුවද 1000න් පංගුවද ලක්ෂයෙන් පංගුවද එහෙම ඉලක්කමකින් කියන්න බෑ කිය. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි මේ මහ පොළොවේ පස් තරම් විශාල පිරිසක් මේ මනුස්ස ලෝක ජීවත් වෙලා අකුසල් කරන මිත්‍යා දෘෂ්ටි වැළඳගත් මිනිස්සු මරණින් මත්තේ සතර අපායට වැටෙනවා. එක්ක නිරයට එක්ක තිරිසන් ලෝකෙට പ്രേත ලෝකෙට මරණින් මත්තේ අපායට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මිනිස්සු අතරින් සීල් රැකලා ගුණධර්ම පුරලා පින් කරගෙන සුගතියකට එන්න මෙන්න මෙච්චරයි කිය. අර නියසිලට ගත්ත පස් වගේ ඊටාම සුළු පිරිසයි සුගතියකට යාගන්න. ඉතින් ඒ වගේ භයානක ඉරණමක් මේ මනුස්ස ලෝකෙ තුල තියෙනවා.
ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හිස ගිනි ගත්ත කෙනෙක් ගින්නක් නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ සතර අපායෙන් මිදෙන්න මහන්සි ගන්න කියලා. ඒ නිසා බුදුවරු පහළ වෙලා ලෝකෙට පෙන්නලා දෙන්නේ මේ යන සංසාර ගමන මරණින් මත්තේ. අපි කවුරුත් කැමති විදිහට උපදිනව නෙමෙයි. අපි කවුරුත් කැමති සුගතියක්. ඕන කෙනෙක්ගෙන් ඕන අපරාධකාරයෙක්ගෙන් ඕන පව්කාරයෙක්ගෙන් ඇහුවොත් ඕන කෙනෙක් මැරෙන වෙලාවේ පවා දහතේ දඟලන්නේ. අනේ මට මැරෙන්න බෑ මාව බේරගනියෝ කී දඟලන්නේ මිනිස්සු අපායේ බය නිසා. හැමෝම කැමති සුගතියන්. හැබැයි Taman කැමති නිසා සුගතිය යනවා නෙමෙයි. Taman රැස් කරගත්ත පින කුසලයේ මත හේතුවක ඵලයක් හැටියට ඔහු සුගතියට ඇදිලා. මරණය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කෙනෙක් මැරෙනකොට දැන් මේ අපේ ශරීරයේ මිනිස්සෙක් ගත්තාම අපි මැරෙනවා කියලා කියන්නේ මැරුණා කියලා කියන්නේ කරුණු තුනක් මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයෙන් බැහැර වෙලා කරුණු තුනක් ශරීරයෙන් එළියට යනවා. එකක් ආයුස්මාච විඥාන. මේ ශරීරයේ තියෙන ආයුෂ ඉවර වෙනවා. උස්මාච කියන්නේ තේජෝ ධාතු. මේ ඇඟ පුරා බැසගත් උණුසුමක් තියෙනවා. ඒක ධර්මයේ පෙන්නනවා ජීරණ තේජෝ ධාතුව, සන්තප්පන තේජෝ ධාතුව, පාචක තේජෝ ධාතුව, පරිධාන තේජෝ ධාතුව කියලා කියන්නේ අපේ ඇඟේ තියෙන උණුසුම. මැරෙනකොට උණුසුම බැහැර වෙනවා. ඒ කියන්නේ මැරුණාම සීතල වෙන්නේ. ඊළඟට විඥාණය බැහැර වෙලා යනවා. එතකොට මෙන්න මේ බැහැර වෙන විඥාණය තමයි කර්මානුරූපීව ওই විදිහට උපත කරා යන්නේ. ඒ නිසා රහතන් වහන්සේලා ගැන විතරයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නිබ්බන්ති දිහිරා යථායම්පදීපෝ. හරියට පහනක් නිවිලා ගියා වගේ කියන. රහතන් වහන්සේලාගේ විඥානයේ ශරීරයෙන් බැහැර වෙනකොට හරියට පහනක් නිවුණා වගේ කියනවා. ඒ පහන නිවුණාට පස්සේ තෙලුයි වැටි අවසන් වෙලා පහන එතන නිවිලා ගියාට පස්සේ කාටවත් කියන්න බෑ පහන් දැල්ල අන්න අතනට ගියා. අන්න පහන් දැල්ල අතනට ගියා. එහෙම කොහෙවත් පනවන්න බෑ. එතන නිවිලා යනවා. අන්න ඒ වගේ හේතු නිරුද්ධ කිරීමෙන් ඵලය නිරුද්ධ වෙලා යනවා. ඒ ඇරෙන්න කෙලෙස් ප්‍රහාණය නොකරපු හැම කෙනාම අවිද්‍යාවයි තණ්හාවයි නිසා මරණයත් එක්ක කොහේ හෝ උපතක් කරා ඇදිලා යනවා. කතා කළා කෙනෙක් මරණයට පත්වන මොහොතේදී ඒ පුද්ගලයා තුල ඇතිවන සිතුවිලි ඒ වගේම මේ පුද්ගලයා තමන්ගේ ජීවිතයේදී කරන ලද කර්මයන් මත තමයි කෙනෙක්ගේ ඊළඟ භවය තීරණය වෙන්නේ කියලා. මම කැමතියි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් දැනගන්න. අපේ මරණයට පත්වෙන මොහොතේදී අපි කොහොමද යහපත් සිතුවිල්ලකට අපේ හිත සකස් කරගන්නේ? ඇත්තම අපේ ජීවිතයේ මේ තීරණාත්මක මොහොත තමයි මරණාසන්න මොහොත. ඒ මරණාසන්න මොහොතක අපි යහපත් සිතුවිල්ලකට හිත ගත්තේ නැත්නම් අපි විශාල අනතුරක වැටෙනවා. මොකද අපායගාමී අකුසල් මරණ මංචකේ බලවත් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ නිසා මේ බොහොම ලස්සන දේශනා ගණනාවක් තියෙනවා. එකක් තමයි ඉතින් මේ අපේ මේ කියන කරුණු ඔක්කොම ගොඩක් මේ මරණාසන්න පුද්ගලයා ඒ මරණාසන්න මොහොතේ මූණ දෙන පරිසරය බලපානවා. සමහර වෙලාවට අපි දන්නේ නැහැ ගුටි කාලා මැරෙන්න වෙයිද කියලා. ඒ නිසා ගුටි කාලා මැරෙන්න වුණොත් සමහර ලාවට ගින්නකින් පිච්චිලා මැරෙන්න වුණොත් මහ විශාල වේදනාවක් තුල ගින්නකින් පිච්චිලා මැරෙන්න වුණොත් ඒ වගේ හදිස්සියේ ලොකු කලබලයක් තුල ගොඩනැගිල්ලක් කඩාගෙන වැටිලා එක්ක සුනාමි වගේ උවදුරකින් මේ වගේ ජීවිතය අනපේක්ෂිත සිදුවීමක් ඉදිරියේ ඔහු කලබල වෙනවා, බය වෙනවා, තැති ගන්නවා. ඔහුට එකපාරට ධර්මයක් සිහි කරගන්න බැරි අවස්ථාවක් එන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් අපි නිකන් හිතමු මේ ඉස්පිරිතාලෙක ඇඳක ගෙදර සමහරලාට දරුවෝ මැද්දේ එහෙම Tamanට ධර්මයේ සිහි කරගන්න පුළුවන් පරිසරයක් තුල කෙනෙක් මරණයටපත් වුණොත් අන්න ඒ වෙලාවේ වැදගත්ම වෙන්නේ එකක් තමයි මේ දැන් මරණාසන්න පුද්ගලයා කොහොමත් අසරණයි. ඒ පුද්ගලයාට ඉස්සලා මං හිතන්නේ අපි ටිකක් තේරුම් ගන්න ඕනේ මරණාසන්න අවස්ථාවේ ඔහුට දැනෙන මොන වගේ තත්ත්වයක්ද කියලා. එකක් තමයි කායික වේදනාව. ඔහුට මරණාසන්න කෙනෙකුට විශාල කායික වේදනාවක් දැනෙනවා. මේක තියෙනවා බුද්ධ දේශනා අතර දැන් ඔය අනාථපිණ්ඩික සූත්‍රය අනාථපිණ්ඩික සිටුතුමා මරණාසන්න වෙච්ච වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝයි ආනන්ද හාමුදුරුවෝයි තමයි අනාථපිණ්ඩික සිටුතුමාගේ මේ සිටු නිවසට ආවේ. සිටුතුමා හොඳටම අසාධ්‍ය වෙලා මරණාසන්න වෙලා ඉන්නකොට සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා මේ සිටුතුමනි කචිතේ කමනියන් ඔබට ඉවසන්න පුළුවන්. කච්චි යාපනියන් ඔබට දරා ගන්න පුළුවන්. කොහොමද ඔබේ දුක් වේදනා එන්නේ අඩු වෙනවද වැඩි වෙනවද කියලා අපි ගිහිලා අහන්නේ අසනීප ගැන. කොහොමද අසනීප කියලා ඇහුවා.
එතකොට සිටුතුමා කියනවා ස්වාමීනි මගේ ඔළුව වටේට කඹයක් වෙලලා. ඊතා ශක්තිමත් පුරුෂයෙක් කිටි ගාලා කඹේ හිර කරනවා වගේ අදිමාත්‍ර වේදනාවක් මගේ හිස ඇතුලෙන් දැනෙනවා කියලා. ඊළඟ උපමාවෙන් කියන උල් පිහියකින් මගේ හිස් මුදුන පලනවා වගේ දැනෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ ඔළුව පැලෙන්න රිදෙනවා කියලා. ඒ වගේ මරණ මංචකේ විශාල වේදනාවක් හිසට දැනෙනවා. ඊළඟට කියනවා ස්වාමීනි මේ මස් කපන පිහියක් අරන් මගේ බඩවැල් තීරු කපනවා වගේ කුස ඇතුලෙන් විශාල වේදනාවක් මතුවෙනවා. මේ බඩවැල් ඇතුලෙන් හරියට පිහියකින් බඩවැල් කපනවා වගේ වේදනාවක් මතුවෙනවා. ඊළඟට කියනවා 4 දිනක් මාව උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා මාව පුච්චනවා වගේ මගේ මුළු ඇඟම දනවා කියලා. ඒකට හේතුව අපි කලින් සඳහන් කරා මැරෙනකොට ආයුෂයි උණුසුමයි විඥානයයි මේ කරුණ තුන බැහැර වෙනවා. උණුසුම තමයි ශරීරයේ තියෙන තේජෝ ධාතුව. මේ තේජෝ ධාතුව උණුසුම ශරීරයෙන් එළියට ඇදිලා යනකොට විශාල දාහයක්, දැවීමක්, පිච්චීමක් වගේ වේදනාවක් දැනෙනවා. ඒ නිසා තමයි කියන්නේ 4 දිනක් මාව උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා පුච්චනවා වගේ ඇඟ දනවා කියන්නේ. එතකොට දැන් හිතන්න මරණාසන්න කෙනෙකුට ලොකු කායික වේදනාවක් දැනෙනවා. ඊළඟට මරණ බයක් දැනෙනවා. සමහර වෙලාවට දරුවෝ අතහැර ගන්න බැරුව හම්බ කරපු දේවල් දාලා යන්න බැරුව ඥාතීන් අතහැර ගන්න බැරුව පිය විප්පයෝග දුක කියන එක ඒ සියල්ලට වඩා සමහරලාට බඩපපුව ඇතුලෙන් ගින්දරක් වගේ අතහැර ගන්න බැරි දුකක් දැනෙනවා. කොහොමද මම මේ අය දාලා යන්නේ කියලා විශාල දුකක් ඇති වෙනවා. එතකොට මේ සියල්ල මැද්දේ මරණාසන්න කෙනෙක් ධර්මයේ සිහි කරගෙන ධර්මයේ හිත පිහිටව ගන්නවා කියන්නේ ඉතින් ධර්මයේ පුරුදු කරපු කෙනෙකුටමයි ওই හැකියාව තියෙන්නේ. ඉතින් ඒ නිසා බොහොම ලස්සන සිදුවීමක් තියෙනවා ඔය අංගුත්තර නිකායේ තියෙන නකුල මාතා නකුල පිතාව ගැන. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අගය කරනවා මගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් මේ නකුල මාතා නකුල පිතා ආදර්ශයට අරගෙන ජීවත් වෙන්න කියලා. ඒ දෙන්න ගැන තියෙන්නේ මේ ගිහි ජීවිතේ ගත කරගෙන බොහොම ආදරෙන් සම සද්දා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා තිබ්බ යුවලක් කියනවා. ඒ ජීවිත කාලෙම දෙන්න සද්ධාවෙන් සමානයි කියනවා. සීලෙන් සමානයි. ත්‍යාග සම්පත්තියෙන් සමානයි, ප්‍රඥාවෙන් සමානයි බුදුරජාණන් වහන්සේ අගය කරපු ගිහි ජීවිතේ විවාහ ජීවිත ගත කරපු දෙන්නේ. හැබැයි ඉතින් කොච්චර ආදරෙන් හිටියත් කවුරු හරි ජීවිතේ ඉස්සර වෙනවා. ඉතින් ඒ නිසා අර නකුල පිත කියන ගෘහපතියා තමන්ගේ ස්වාමියා මරණාසන්න වුණා. මේක තියෙන අංගුත්තර නිකායේ නකුල පිත සූත්‍රය. දැන් තමන්ගේ ස්වාමියා මරණාසන්න වුණාම අන්න බිරිඳක් හැටියට, කල්යාණ මිත්‍රයෙක් හැටියට නකුල මාතාව තමන්ගේ ස්වාමියා ළඟට ඇවිල්ලා ඔය අහපු ප්‍රශ්නේ විදිහටම හිත පිහිටෝන හැටි දේශනාවේ තියෙනවා. දැන් අර බිරිඳ ඇඳ ළඟ ඉඳගෙන ස්වාමියාගේ හිස පිරිමදමින් බොහෝම ආදරෙන් සිහිපත් කරනවා පෙම්බර සැමිය අපි මෙච්චර කාලයක් බොහොම ආදරෙන් ජීවත් වුණා. හැබැයි දැන් ඔබ මරණාසන්න වෙලා ඉන්නේ. දැන් ඔබ මේ විදිහට හිතන්න ඕන. ඔන්න පළවෙනි කාරණේ කියනවා මේ භෝග සම්පත්. ඒ කියන්නේ ගෙවල් දොරවල් ඉඩ කඩන් හම්බ කරපු දේවල් හරකබාන රන් රිදී මුතුමැණික් ජීවිත කාලෙම හම්බ කරගත්ත යම් වස්තුවක් ඇද්ද මේ සියල්ල නැසී වෙනසී යන දේවල්. මේවා ගැන නම් ආසාවෙන් මැරෙන්න එපා කියන. බුදුරජාණන් වහන්සේලා අගය කරන්නේ නැහැ කියනවා පංචකාමයන් ගැන ආසාවෙන් මැරිලා දුගති යන අය බුදුරු ප්‍රශංසා කරන්නේ. ඒ නිසා මේ භෝග සම්පත් ගැන ආසාවක් ඇල්මක් තියෙනවා නම් එය දැන් හිතෙන් අතහරින්න කාලයයි කියන. ඔන්න පළවෙනි කාරණේ. ඊළඟට කියනවා එතකොට පළවෙනියටම අතහරින්න කීවේ හම්බ කරපු දේවල් ඉඩ කඩන් ගෙවල් දොරවල් භෝග සම්පත් ගැන තියෙන ආසාව. ඊළඟට කියනවා පෙම්බර සැමිය අපි බොහොම ආදරෙන් ජීවත් වුණා, අපිට දරුවෝ ලැබුණා, අපි බොහොම ගුණයහපත් ජීවිත ගත කරා. දැන් ඔබට මරණ මංචකයේ හිතෙන්න පුළුවන් අනේ මම මැරුණාට පස්සේ මගේ දරුවෝ අසරණ වෙයිද? බිරිඳට පුළුවන් වෙයිද මේ දරුවන්ගේ වැඩ කරගන්න කියලා දරුවෝ ගැන හිතා මැරෙන්නත් එපා කියලා. ඉතින් ඒ කාලේ තිබ්බ රස්සා වෙන්නේ නැති මේ බිරිඳ සිහිපත් කරනවා මට හොඳට ලොම් කටින්න පුළුවන්, මට කපු කටින්න පුළුවන්. ඒ නිසා වෙනදට වඩා මම වෙහෙස මහන්සි වෙලා දරුවෝ ගැන මම බලා ගන්නවා. ඒ නිසා දරුවෝ ගැන හිතා මැරෙන්නත් එපා කියලා. ඒ නිසා දරුවෝ ගැන හරි මරණ මංචකේ ආසාවක්, ඇල්මක්, ආදරයක් මතුවෙනවා නම් එයත් හිතෙන් අතහරින්න කාලයයි කියලා. ඔන්න පළවෙනියටම හම්බ කරපු දේවල් හිතෙන් අතහරින්න කීවා. ඊට පස්සේ දරුවෝ ගැන තියෙන ආසාව අතහරින්න කීවා.
තුන්වෙනියට කියනවා බිරිඳ පෙම්බර සැමිය ඔබට මම ගැන හරි අනේ මගේ බිරිඳට මම නැති වුණාට පස්සේ මේ කටයුතු කරගන්න පුළුවන් වෙයිද සීලයේ දියුණු කරගන්න පුළුවන් වෙයිද වෙනදා වගේ බනහන්න විවේකයක් තියෙයිද භාවනා කරගන්න විවේකයක් තියෙයිද මේවා හිත මම ගැන ඇල්මක් ආදරයක් හිතේ ඇති කරගෙන ඒවා සිහි කර කර මැරෙන්නත් එපා කියලා. ඒ නිසා මම ගැන හෝ ආදරයක් සෙනෙහසක් ඇල්මක් දැන් හිතේ තියෙනවා නම් එයත් අතහරින්න කාලයයි කියලා. එතකොට ඔන්න මරණ වංචකේ අතහරින්න කරුණු තුනක් පෙන්නවා. හම්බ කරපු දේවල්, දරුවෝ ගැන තියෙන ඇල්ම, බිරිඳ ගැන තියෙන ඇලීම අතහරින්න. මොකද ඔහුට ඒ වෙනකොට ඔහුගේ බැඳීම් තිබ්බේ ඒවා. ඊට පස්සේ මේ බිරිඳ කියනවා පෙම්බර සැමිය ඔබ මේවා හිතෙන් අතහැරලා හිත පිහිටවන්න කියනවා කරුණු පහක් තුල. පළවෙනි කාරණේ තමයි සද්ධාවේ හිත පිහිටවන්න කියන. අන්න මරණ මංචකේ මරණාසන්න කෙනෙක්ගේ හිතක් පිහිටවන පළවෙනිම දේ තමයි සද්ධා. ඉතින් අර බිරිඳ ස්වාමියා ළඟ ඉඳගෙන බුදු ගුණ එකින් එක සිහිපත් කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ගුණ වලින් යුක්තයි මේ ගුණ වලින් යුක්තයි බුදු ගුණ හිතන්න කියනවා. ධර්මයේ ගුණ හිතන්න කියනවා. සංඝ ගුණ හිතන්න කියනවා. මේ විදිහට ඔන්න සද්ධාවේ හිත පිහිටෙව්. ඊළඟට කියනවා පෙම්බර සැමිය අපි මෙච්චර කාලයක් සිල්වත් ජීවිතයක් ගත කරා. සතර පොයට උපෝසතේ රැක්කා. ඒ නිසා සීලය ගැන සිහි කරලා සුගතියේ හිත පිහිටවන්න කියනවා. එතකොට සද්ධා සීල. තුන්වෙනි එක තමයි දහම් දැනුම. සුතවත් භාවය. බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා, මහරහතන් වහන්සේලාගෙන් බණ ඇහුවා. ඒ අහපු ධර්ම කොටස් මෙනෙහි කර කර ඒ දහම් දැනුමේ හිත පිහිටවා ගන්න කියනවා. හතරවෙනි කාරණේ හැටියට මතක් කරනවා කරපු පින්කම්. ත්‍යාග සම්පත්තිය දන් දුන්නා නොඑක් විදිහේ පින්කම් කරලා තියෙනවා නැති බැරි අයට පිහිට වුණා ජීවිත කාලේ කරපු පින්කම් ටික දැන් සිහි කරගන්න කියලා. අන්න මරණ මංචකයේ තමන්ගේ ස්වාමියාට බිරිඳක් කරපු පින්කම් සියල්ල මතක් කර කර කරපු පින බලවත් කර. පස්වෙනියට ප්‍රඥාව ගැන. ප්‍රඥාව කියන්නේ විදර්ශනා පැත්ත. මේ දේශනාව ඇත්තටම හරිම ප්‍රායෝගිකයි. අර බිරිඳ මරණාසන්න තමන්ගේ ස්වාමියාගෙන් ප්‍රශ්න මාලාවක් අහනවා පෙම්බර සැමිය ඔබ දැන් මට හොඳට නුවණින් විමසලා මේවට උත්තර දෙන්න කියලා. ඔය ඇස නිට්ටියද අනිත්‍යද කියලා අහනවා. අර ස්වාමියා කියනවා අනිත්‍යයි කියනවා. එහෙමනම් අනිත්‍ය වූ ඇසක් නිසා ඔබට ඇති වෙන්නේ සැපක්ද දුකක්ද කියනවා. දුකයි. එහෙමනම් ඔය ඇස මගේ ආත්මයයි කියලා මට ඕන විදියට තියාගන්න පුළුවන්ද කියලා අහනවා. අර ස්වාමියා කියනවා නෑ මේක අනාත්මයි. මේක නැසී වෙනසී යන දෙයක්, මැරී යන දෙයක්, විනාශ වෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට බිරිඳ කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරෙත් ඔන්න ඔය ධර්මය. ඒ නිසා මේ ඇස අනිත්‍යයි දුකයි අනාත්මයි කියලාම සිහි කරන්න කියනවා. ඔය විදිහට ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හයම අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් වඩන්න කියලා අර මරණාසන්න ස්වාමියාට බිරිඳ ළඟ ඉඳන් මේ සිහිපත් කරනවා. එතකොට මේක තියෙන නකුල පිට සූත්‍රය. හැබැයි මේ ස්වාමියාට දැන් මේ කරුණ සිහිපත් කරලා සුගතියේ හිත පිහිටෙවුවා. මැරෙයි කියලා හිතාගෙන ওই ටික කරේ. හැබැයි කොහොම හරි ස්වාමියා දවසින් දවස පණ ගහලා යන්තම් පණ ගහලා ආවා. මැරුණේ නැහැ. දවසක් බිරිඳ චුට්ටක් ගෙදරින් එහාට මෙහාට යනකන් ඉඳලා හැරමිටියකුත් අරගෙන ඒ අසල බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ බේසකලාවනේ සුන්සුමාරගිරි නුවර. මේ ස්වාමියා බොහොම අමාරුවෙන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා වන්දනා කරලා වාඩි වෙලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ බිරිඳ මට ලාභයක්මයි කියනවා. මගේ බිරිඳ මට කල්යාණ මිත්‍රයෙක් කියනවා. මම මරණාසන්න වෙච්ච වෙලාවේ මට මෙන්න මේ විදිහට උපදෙස් දුන්නා කියලා අර කියපු උපදෙස් සියල්ල බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මතක් කරා. බුදුරජාණන් වහන්සේ මේ සියල්ල අනුමත කරා. ඒකයි බුද්ධ දේශනාවකට ඇතුල් වෙන්න හේතුව. බුදුරජාණන් වහන්සේ මේ අවවාද සියල්ල අනුමත කළා. උන්වහන්සේ වදාලා ගෘහපතිය ඔබේ බිරිඳ ඔබට ලාභයක්ම තමයි කිව්වේ. ඔබේ බිරිඳ ඔබට කල්යාණ මිත්‍රයෙක් තමයි. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මගේ ගිහි ශ්‍රාවිකාවන් අතර සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වඩාගෙන සීල, සමාධි, ප්‍රඥා වඩලා කාම ලෝකයට යලි නොයන ස්වභාවයෙන් යම් තාක් පිරිසක් ඉන්නවා නම් ඔබේ බිරිඳත් ඒ අයගෙන් කෙනෙක් තමයි කියෝ. ඒකේ තේරුම මේ බිරිඳ අනාගාමි වෙච්ච කෙනෙක්. ඒක බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ කියනවා. එතකොට අපිට පේනවා අන්න කෙනෙක් මරණාසන්න වෙච්ච වෙලාවක එයාගේ හිත පිහිටවන්න ඒ වටේ ඉන්න අයට කරන්න දෙයක් තියෙනවා. වර්තමානයේ ඇත්තෙම දැන් මේ කාරණියත් එක්ක අපි සිහි කරන්න ඕනේ. අද නිකන් අපි මේ බුද්ධ දේශනාස් තුලින් අපි අහලා අපි තේරුම් ගන්න ඕනේ. අද අපිට මැරෙනකොට අපේ ගෙවල් වල මැරුණත්, ඉස්පිරිතාලේ මැරුණත්, අපි කොච්චර බණහලා තිබුණත් අපිට ඔහොම බණපදයක් ඇහෙයිද?
කවුරුත් ඇවිල්ලා අම්මේ මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, මේවා අතහරින්න, සුගතියේ හිත පිහිටවන්න, සද්ධාවේ හිත පිහිටවන්න, අඩු ගානේ බුදු ගුණයක් කනට කරලා කියයිද? අද මේ ධර්මයේ ගැන තමන් කරපු පිනක් තාත්තට මතකද? තාත්තා මේ වගේ පින්කම් කරා. අම්මට මතකද? අම්මා මේ වගේ පින්කම් කරලා තිනවා. සුගතියේ හිත පිහිටව ගන්න. මේ වගේ ධර්මයක් කවදාවත් අද අහන්න ලැබෙන්නේ නැහැ. අද ඇත්තෙන්ම අපිට අවාසනාව කියන්නේ බොහෝ වෙලාවට මරණාසන්න කෙනාට ආදරේ නාමයෙන් හතුර වෙන්නේ අර ළඟ ඉන්න කීප දෙනෙක්. සමහර වෙලාවට හූ තියාගෙන ඇඟට පයින්නවා. දාලා යන්න එපෝ කියාගෙන හතර වටෙන් හූ තියාගෙන අඬනවා. දැන් හිතන්න කායික වේදනාව ඔස්සේ අන්ත අසරණ වෙච්ච කෙනෙක්. ඊළඟට මරණාසන්න වෙනකොට සමහරුන්ගේ සිහි කල්පනාවක් ටිකක් දුර්වල වෙනවා. අකුසල් සිහි වෙන්න ගන්නවා. මම මේ වගේ පව්කම් කරා, මම මේ වගේ වැරදි වැඩ කරා කියලා ජීවිතේ වෙච්ච අකුසල් එකින් එක සමහරුන්ට මතක් වෙනවා. එතකොට මේ වගේ ලොකු බයක් තැති ගැනීමක් තුල වට වෙලා නෑදෑයෝ ටිකත් එක දිගට අඬනවා නම් හූ තියනවනම් දාලා යන්න එපෝ කියලා අඬනකොට පුළුවන් ද ඉන්න? හා උඹලා කියන නිසා මං ඉන්නම් කියලා නතර වෙන්න පුළුවන්. එතකොට බලන්න මරණාසන්න කෙනා කොච්චර අසරණයිද? අන්ත අසරණයි. ඒ නිසා අපිට ඔහු වෙනුවෙන් කරන්න තියෙන එකම යුතුයකම තමයි කරපු පිනක් කුසලයක් මතක් කරලා දෙන එක. ඒ නිසා තමයි ඉස්සර මිනිස්සුන්ට තිබුණා පින් පොත කියලා දෙයක්. ඒ නිසා මරණාසන්න වෙලාවේ දරුවෝ ඥාතීන් ළඟ ඉඳගෙන පින් පොත මතක් කරලා දීලා තාත්තට මතකද මේ වගේ පින්කම් කරා? අම්මට මතකයි අම්මා මේ වගේ පින්කම් කරලා තියනවා කියලා කරපු පින සිහි කරලා සුගතියක හිත පිහිටෙව්වා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මරණාසන්න කෙනෙකුට අපි කළ යුතු දේ තමයි ඔහුට සුගතියක ඉපදීම පිණිස ධර්මාවබෝධය කරා යන්න පුළුවන් සුගති සහිත ලෝකයක උපත කරා යන්න ඔහුගේ හිත පිහිටවීම පිණිස උපකාරයක් කිරීම. ඉතින් ඒ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ භාවනා ක්‍රම පවා පෙන්වලා දෙනවා. ওই දේවතානුස්සති භාවනා වගේ භාවනා ක්‍රමක් තියෙනවා. තමන් කැමති සුගතියක හිත පිහිටෝලා දේවතානුස්සතියක් වඩන්න කියන මරණින් මත්තේ හුයේ හිත පිහිටෝන සුගතිය උපත කරා යනවා. ඒ නිසා අපි කරන්න ඕන යුතුයකම තමයි මරණාසන්න කෙනෙක්ගේ හිත සුගතිගාමී කරවීම.